නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම අද දවසේදීත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත අපි ධම්මසංගණි ප්‍රකරණයේ එන රූපකාණ්ඩයට අදාළ වුණ ඒ දේශනා මාලාවේ පහුගිය දේශනාවලදී බොහොම වැදගත් කාරණා කීපයක් සාකච්ඡා කළා. සියලුම රූපය එක් ආකාරයකින් බෙදලා දක්වන කොටස කතා කරගෙන යනකොට අපි සියලුම රූපේ පිළිබඳව සංයෝජනීයං, ගන්තනීයං, ඕගනීයං, යෝගනීයං කියලා මෙන්න මේ කොටස් ටික එකතු කරලා සංයෝජන, ඕග, යෝග, ගන්ත මෙන්න මේ කාරණා ටික අපි කතා කරන්නට යෙදුණා. එතකොට එතනදී අපි මතක් කළා සංයෝජනීයන් කියනකොට සංයෝජන නෙමෙයි, සංයෝජන වලට හිත ධර්මයක්, ගන්තනීය, ඕගනීය, යෝගනීය කියනකොට මේ ධර්මතාවයන් ඇති කරන්න හිත දෙයක් හැටියට රූපය. එතකොට සංයෝජනයන්ගෙන් යුක්ත, ග්‍රන්ථයන්ගෙන් යුක්ත, යෝගයන්ගෙන් යුක්ත මනසකට හැම වෙලාවකදීම රූපය සංයෝජනීය වෙනවා. ඒ වගේම රූපේ ගන්තනීය වෙනවා, ඕගනීය වෙනවා, යෝගනීය වෙනවා කියන කාරණාව අපි කතා කළා. එතකොට අද දවසේදී අපිට කතා කරන්න පුළුවන් සබ්බං රූපං නීවරණීයං. සියලුම රූපය නීවරණීය ධර්මයක්. නීවරණීයයි කියලා කියන්නේ අපි දන්නවා නීවරණ කියලා කියනකොට නිවන ආවරණය කරන නිසා නීවරණ කියලා කියනවා. නිර්වාණය ආවරණය කරන නිසා නීවරණ කියලා කියනවා. පංච නීවරණ ධර්මතාවයක් අපි දන්නවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්ම පිළිබඳව අපි දන්නවා, හඳුනනවා. එතකොට මේ නීවරණ ධර්මතා ටික හැම වෙලාවකදීම හිතක ඇතිවන, හිතක යෙදෙන ගති ටිකක්, හිතක යෙදෙන ලක්ෂණ ටිකක්. මේ නීවරණ ධර්මතා ටික අද අපිට රූපය දිහා බලාගෙන ඇති වෙන්න පුළුවන්කම තියෙන නිසා රූපය අනුව ගිය මනසකට නීවරණ ධර්මතාවයන් වැඩෙන නිසා රූපය නම් කරනවා නීවරණීය කියන නාමයෙන්. නිවන්ට හිතයි කියන විදිහට. යම් කෙනෙකුට රූපය ගැන සංකල්පනා තියෙනවා නම්, රූපය ඇති බවට හම්බෙනවා නම් ඒ මනසට නම් කරනවා නීවරණ සහිත මනසක්. රූපේ නීවරණ සහිතයි කියව නෙමෙයි. ඒ මනස රූපය ඇසුරු කරන මනසට කියනවා නීවරණ සහිත මනසක් කියලා. රූපයට නම් කරනවා නීවරණීයං. රූපේ දිහා බලාගෙන නීවරණ ඇති කෙනෙකුට නීවරණ ඇති කරගන්න සුදුසුයි රූපය. නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්දේ පළවෙනි එක. එතකොට කාමච්ඡන්දේ කියලා කියන්නේ කාමයට ඇති කැමැත්තට කියනවා කාමච්ඡන්දේ කියලා. කාමච්ඡන්දය හැම වෙලාවකදීම අද රූපය ඇසුරු වෙන මනසක් පවතින කෙනාගේ රූපය ඇසුරු කරගෙනම පවතින දෙයක්. කාමය කියන එක අපි දකින්නේ බාහිර භෞතික
පැත්තේ ඇති දෙයක් විදිහට. අපි කැමැත්ත ඇති කරගන්නේ මේ කාම භව ඇති කරගන්නේ භෞතික රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතාවයන්ට. නැත්තම් සරලවම කිව්වොත් අපි ලෝකයේ ඇති බවට හම්බෙන තියෙන දෙයකට තමයි හැමදාම කැමැත්ත ඇති කරගෙන ජීවත් වෙන්නේ. අපි කැමති වෙන ලක්ෂණේ දකින්නේ බාහිර භෞතිකව තියෙන දෙයකට තමයි අපි කැමති. අපිට කැමැත්ත හසු වෙන්නේ අන්න ඒ විදිහට. එතකොට මේ කාමච්ඡන්දය කියලා කියනකොට හැම වෙලාවකදීම අපිට අද කාමච්ඡන්ද නීවරණය වැහිලා තියෙන්නේ ඇති වෙලා තියෙන්නේ රූපය ඇසුරු කරගෙන රූපය අනුව ගිහිල්ලා. එතකොට හැම වෙලාවකදීම නීවරණයක් වෙච්ච කාමච්ඡන්දය යෙදෙන්නේ කෙනකෙනාගේ මනස පැත්තෙන්. කෙනකෙනාගේ මනස පැත්තෙන් මේ නීවරණේ යෙදුනට අපිට හම්බෙන්නේ අපිට පේන්නේ හරියට රූපයකට කැමති වගේ. අද කාමනීය රූප කැමති වෙන්න පුළුවන් රූප අපිට හම්බෙන්නේ බාහිරින්. ඒ වගේම අපි කැමති සින්දුවක් ගීතයක් නැතිනම් කැමති සද්ද අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ එළියේ බාහිර තියෙන දෙයක් හැටියට. ඒ වගේම අපි කැමති ගන්ධ ලෝකේ තියෙනවා. ඒ වගේම කැමති රස ලෝකේ තියෙනවා. කැමති ස්පර්ශ ලෝකේ තියෙනවා. එතකොට අද අපේ සංකල්පනාව සම්පූර්ණම මේ කැමැත්ත පතිත වෙච්ච කැමැති රූපයක් එළියේ හම්බෙන එක මත මානසික පසුබිම මත අපිට සම්පූර්ණම යෙදිලා තියෙනවා බාහිර භෞතික කැමැති අකමැති ලෝකයක් අපි ගොඩනගාගෙන තියෙනවා. රූපේ නීවරණීයයි කියලා කියනකොට අපිට මේ නීවරණ නෙමෙයි රූපය නීවරණීය ධර්මයක් හැටියට කතා කරනකොට අපේ මනසට ලොකු කතාවක් ලොකු අර්ථයක් එකතු වෙන්න ඕනේ. ඒ තමයි කාම ඡන්දේ නැතිනම් කාමයේ කියන එක කෙනකෙනාගේ මනස පැත්තෙන් ඇති වෙන ධර්මයක්. එතකොට රූපය කියන එක හිතේ තියෙන කාම ඡන්දේ නැමැති වර්ණේ යොදලා අපි රූපේ කැමති විදියට හදා ගන්නවා. නමුත් රූපයේ තුල කවදාවත් කැමැති බවක් තිබුණේ නැහැ කියන ලක්ෂණය අපිට ප්‍රකට වෙන්න ඕනේ. එකෙන් කිව්වේ අපිට හැම මොහොතකම හිතෙන්නේ රූපය ලස්සන නිසයි රූපය හොඳ නිසයි අපිට කැමති වෙන්න පුළුවන් කියන එක. හැබැයි ඒ හොඳ කැමති වෙන ගතිය කාමනීය බව ඇති වෙන්නේ බාහිර රූප සටහනෙන් වුණොත්. ඒ රූපය දකින්න ලෝකෙ ඔක්කොටම ඇති වෙන්න ඕනේ කැමති වෙන්න පුළුවන් ගතිය. නමුත් අපි දන්නවා ලෝකෙ කෙනෙකුට ප්‍රියමනාප වෙන රූපය තව කෙනෙකුට බොහොම අප්‍රියමනාප වෙනවා. කෙනෙක් රූපේ ඇලෙනකොට තව කෙනෙක් ඒ රූපේ ගැටෙනවා. ඒ රූපේ ඇලෙන සහ ගැටෙන බව රූපේ තිබුණ දෙයක් නම් ලෝකෙ ඔක්කොටම හැමෝටම ඒ රූපය කාමයේ ඇති කරන රූපයක් බවට පත් වෙන්න ඕනේ. නමුත් ඒකට කැමති වෙන මානසික පසුබිමක ඉන්න කෙනාට ඒ රූපේ කාමනීය බවට පත් වෙනවා. ඒ කාමනීයයි කියන නම රූපයට දුන්නේ කෙනකෙනාගේ හිතේ පවතින කාමය අනුව මිසක රූපය කියන එක කාමයේ ඇති කරපු ධර්මයක් නිසා නෙමෙයි. රූපේ කිසිම කලක කාමයේ ඇති කලේ නැහැ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මේ ලෝකේ කාමය කියලා කියන්නේ බාහිර තියෙන භෞතික වස්තුව නෙමෙයි. නැත්තම් චිත්‍රේ නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ හිතේ ඇතිවෙන හිතේ පවතින මේ සංකල්පයට තමයි කාමය කියලා කිව්වේ. එතකොට අපිට හම්බෙන්න ඕනේ සංකල්පමය වශයෙන් අපි ඇති කරගෙන යන කාමයක් අද ලෝකෙ තියෙන්නේ. අපිට බාහිර කාමයාද කැමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විදියට හම්බුණට යථාර්ථවාදීව බැලුවොත් කැමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නෙමෙයි.
කෙනකෙනා කැමැත්ත තමන්ගේ හිතේ ඇති කරගන්නකොට ඒ කැමැත්ත බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට පතිත කරලා බලන විදිහට අපිට හම්බෙලා තියෙන්නේ අපි රූපෙට කැමතියි වගේ. ඒ රූපෙන් කැමැත්ත ඇවිල්ලා වගේ. අපිට ඇලෙන්න පුළුවන් රූපයක් වගේ. අපිට හිත තිබ්බත් සමහර විට අපි හිතන්නේ ප්‍රියමනාප රූපෙම ප්‍රියයි මధుරයි කියලා. ඔය ගතිය නිසා තමයි ලෝකේ අපිට තෘෂ්ණාවගේ පැවැත්මක් ලෝකේ තියෙන්නේ. පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දනී. ඒ තන සතුටු වෙන බවක් తත්‍ර తත්‍රාභිනන්දනී. ඒ තන සතුටු වෙන බව ඇති කරලා තියෙන්නේ අපිට කාමච්ඡන්දේ තියෙන ප්‍රධාන ලක්ෂණය නිසා. කාම ඡන්දය අපිට රූපේ පතිත කරලා රූපේ තුල යෙදෙන දෙයක් හැටියට අපේ තියෙන වැරදි දර්ශනය නිසා. අද අපේ මට්ටමේදී අපි ගත්තොත් අසුචිය කියන දේ අපිට බොහොම පිළිකුල් අප්‍රසන්න දෙයක්. අපි හිතන්නේ අසුචි ටික බොහොම අප්‍රසන්න නිසාමයි අප්‍රසන්න, පිළිකුල් නිසාමයි පිළිකුල් කියලා. හැබැයි ඒ අප්‍රසන්න වුණ පිළිකුල් සහගත වුණ අසුචිය අපිට පුංචි කාලෙදී පුංචි ළමයෙක් වුණ කාලෙදී අපි කවුරුත් අතින් අල්ලලා තියෙනවා. එතකොට ඒක අප්‍රසන්නයි කියන එක අපිට ඇවිල්ලා නැහැ, අපි දන්නේ නැහැ. නමුත් ඒක අප්‍රසන්නම නම් අපි කාටත් ඒක අප්‍රසන්න බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි එක චේතනාවක සිතුවිල්ලක වෙනස, එක සංඛාරයක වෙනස. සමහර විට තිරිසංගත සතෙක් ගත්තොත් ඒ සතාට එතන අප්‍රසන්න බවක් ඇත්තේ නැහැ. ඒ සතා ප්‍රසන්න තත්ත්වයක් එතන ඇති කරගන්නවා. ඒකාන්තයෙන් ඒ රූපය කියන එක අප්‍රසන්න බවෙන් ඉදිරිපත් වෙන දෙයක් වුණා නම්, අප්‍රසන්න බව යෙදුනේ රූපේ වුණා නම් අපිට හැම මොහොතකදීම දකින්න ඔක්කොටම ඒක අප්‍රසන්න බව ඇති වෙන්න ඕනේ. ඒ වගේ මේක ප්‍රසන්න නම් අපි දකින්න හැමෝටම හැම මොහොතකම අපිට එතන ප්‍රසන්න බවම ඇති වෙලා තියෙන්න ඕනේ. නමුත් රූපය ප්‍රසන්න හෝ අප්‍රසන්න බව ඇති කරගන්න දේ තිබුණේ කෙනකෙනාගේ මානසික මට්ටම අනුව. අන්න ඒක නිසා අපිට මේ නීවරණීයයි කියලා කියනකොට දැන් කාම ඡන්දය නම් හැම වෙලාවකදීම කාම ඡන්දය කෙනකෙනාගේ හිතේ යෙදෙන දෙයක්. කාම ඡන්දය පතිත කරගන්න හිත දෙයක් බවට පත් වුණ රූපය කාම ඡන්දේ යෙදිලා තියෙන දෙයක් හැටියට අපිට පේන මට්ටමකදී රූපය කියන එක අහිංසකම මට්ටමකින් පුළුවන්කම ලැබුණේ ඇස් හමුවට එන්න, නැතිනම් ආයතනයක් හමුවට එන්න විතරයි. කෙනකෙනා හිතේ ඒ අනුව සකස් කරගත්ත, රැස් කරගත්ත විදිහ අනුව කාම ඡන්දේ කියන එක කෙනකෙනා තුළ ඇති වුණ දෙයක් බවට පත් වුණා. එතකොට නීවරණ ටික තම තමාගේ මනස තුලත් ඒ නීවරණ සහිත වුණ මනසට රූපය හැමදාම නීවරණීයයි කියන ලක්ෂණයත් අපිට ප්‍රකට වෙන්න ඕනේ. ව්‍යාපාදයක් එහෙමයි. කාමච්ඡන්දය අපිට රූපය අනුව හිතන්න පුළුවන් වුණා වගේම ව්‍යාපාදයක් අපිට හැම මොහොතකම රූපය අනුව ගිහිල්ලා තමයි හිතන්න වෙන්නේ. අද අපිට රූපයක් ගැන හිතන්නේ නැතුව වෙනත් දෙයක් ගැන හිතන්න පුළුවන්ද? අපි හිතුවොත් හිතන්නේ ඇති බවට ගත්ත රූපයක් තුල තියෙන සංකල්පනාවක්මයි. එතකොට අපිට කැමති වෙන්න පුළුවනුත් රූපෙට, ඒ වගේම තමයි ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. අකමැති බවට පත් වෙනවා නම් අකමැත්ත හදාගන්නෙත් රූපය අනුව ගිහිල්ලා. අපි අකමැති වෙන්නේ රූපෙට, ගැටෙන්නේ රූපෙට. අපිට ලෝකේ අකමැති වස්තුව එළියෙන් හම්බෙන දෙයක් හැටියටයි අපි දකින්නේ. අකමැති පුද්ගලයෝ ජීවත් වෙන්නේ බාහිර. ඒ වගේම අකමැති ශබ්ද අපිට අහන්න පුළුවන්කම තියෙන්නේ එළියෙන්. එතකොට කෙනෙක් බැන්නොත් තමයි අපි බැනුම අහන්නේ.
අපි අකමැති ස්පර්ශ තියෙන්නේ හැම වෙලාවකදීම බාහිර. අකමැති ගන්ධ රස අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ බාහිර. එතකොට මේ ව්‍යාපාදයේ කියන එක හැම වෙලාවකදීම නීවරණයක්. ওই ව්‍යාපාදයේ අද අපිට යෙදෙන මට්ටම තමයි හැම මොහොතකදීම ඇති රූපයේ මට්ටමේම යෙදෙන එක. නැතිනම් රූපයේ ඇති බවට ගත්ත මනසකම රූපය තුලම ගැටෙන ලක්ෂණයකින් තමයි අද අපිට ව්‍යාපාදේ ප්‍රකට වෙන්නේ. ව්‍යාපාදයේ සහ පටිඝ නිමිත්ත කියලා කාරණා දෙකක් තියෙනවා. පටිඝ නිමිත්ත කියලා කිව්වේ ගැටීම් සහිත නිමිත්තට. පටිඝ නිමිත්ත. එතකොට මේ පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයේ නිසා පටිඝ නිමිත්තං අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ව්‍යාපාදෝ උපජ්ජති උප්පන්නාචේව ව්‍යාපාදෝ බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති නෝපන්නා වූ ව්‍යාපාදයේ උපදිනවා මේ පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයේ කිරීම තුලින්. ඒ වගේම උපන්නා වූ ව්‍යාපාදය වැඩෙනවා දියුණු වෙනවා මේ පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කිරීම තුලින්. පටිඝ නිමිත්ත කොයිතරම් සියුම් මට්ටමින් අද අපිට යෙදෙනවද කියලා කියනවා නම් යටත් පිරිසෙන් එක පැත්තක් බලාගෙන ඉඳලා අපි ඔළුව හරවලා අනිත් පැත්ත බලන තැනදී පවා අපිට පටිඝ නිමිත්ත යෙදෙනවා මානසිකාරය තුල. ඇති කියලා ඒ පැත්තේ යෙදෙන අකමැති ගතියට ඒ පැත්තේ ගැටීම නිසා තමයි අපි අනිත් පැත්ත හැරිලා බලන්නේ අනිත් පැත්ත බලා ගන්න දැන් නම් ඇති කියන එක තුල. එතකොට අනුසේ ධර්මයක් විදිහට අපිට ඔය පටිඝානුසයෙන් අනුසේ වෙනවා යටත් පිරිසින් වටපිට බලන බැල්මකදී පවා. එතකොට මේ අනුසේ ධර්මයේ ඇති තැනම සිද්ධ වෙන පරිඋත්ථානයේ මට්ටමට තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. එතකොට ව්‍යාපාදේ කියන එක හැම මොහොතකදීම ටිකක් රළු මට්ටමින් යෙදෙන දෙයක්. අපිට දැනෙන මට්ටමින් යෙදෙන දෙයක්. අනුසය කියන එක අපිට නොදැනෙන මට්ටමින් යෙදෙන දෙයක්. ව්‍යාපාදයේ රළු මට්ටමිනුයි යෙදෙන්නේ කියලා කිව්වේ හැම මොහොතකදීම අපිට අමනාප ගතියක් හිතේ තේරෙනවා දැනෙනවා. අද අපිට තේරෙන්නේ ඔය රූපෙටම අපි අමනාපයි කියලා. රූපෙටම තමයි අකමැති කියලා. අන්න ඒ ගතිය නිසා තමයි අපිට ලෝකේ අකමැති පුද්ගලයෝ හම්බෙන්නේ. නමුත් ඒ රූපය කිසිම කලක අකමැති විදිහට අපි ළඟට ආවේ නැහැ. නිකන් උදාහරණයක් ගත්තොත් දේශපාලන චරිතයක් ගත්තොත් කෙනෙක් බොහොම හොඳයි කියනවා කෙනෙක් බොහොම ප්‍රියමනාප මට්ටමක ඉන්නවා. ඒ වගේම තවත් කෙනෙක් ඒ රූපේ පේනකොටම බොහොම අප්‍රිය අමනාප අප්‍රසන්න මට්ටමක් ඇති කර ගන්නවා. දැන් කවුරු දැකපු කවුරු පෙනුණු මට්ටමද නිවැරදිම මට්ටම වෙන්නේ. කෙනෙක් ඒ කෙනා ගැන හොඳයි කියනකොට කෙනෙක් ඒ පේන කෙනා ගැන නරකයි කියනවා. එතකොට මේ හොඳයි කිව්වත් නරකයි කිව්වත් දෙන්නගෙම තියෙන මානසික මට්ටම එකමයි. හොඳ සහ නරක කියන මේ ගති දෙක දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ, පේන්නට ඕනේ එකම මට්ටමක කෙනකෙනාගේ ඇති වෙන දෙයක් හැටියට. මොකද්ද මට්ටම? රූපය ඇති බවට ගත්ත මට්ටම නිසා ඇති රූපයේ කැමති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රූපය ඇති බවට ගත්ත නිසා තියෙන රූපයේ අකමැති වෙන්න පුළුවන්. එතකොට අපිට පේන්නේ හරියට කැමති වෙන අකමැති වෙන රූප බාහිර තියෙනවා වගේ. නමුත් පරමාර්ථයක් විදිහට ඇත්ත වශයෙන්ම ලෝකෙ තිබුණේ ඇස් හමුවට එන අනාත්ම වර්ණ සටහනක් අනාත්ම වර්ණ සටහන නැතිනම් පාට ටික ඒ කැමැති බව අරගෙන ඇහැට ආවේ නැහැ. ඒන වර්ණ සටහනෙන් කැමැත්ත ඇහැට අරගෙන ආපු නැති නිසා ඒ ඇහැ කැමැති බව දන්නෙත් නැති නිසා රූපේ පැත්තට කියන්නේ නැහැ
කැමති වෙන රූප ලෝකේ තියෙනවා කියලා. ඒකට කියන අනාත්ම ලක්ෂණයක තිබුණේ. කැමති වෙන බවක්, අකමැති වෙන බවක් ඒ රූපේ තිබුණේ නැහැ. ඒ රූපේ දිහා බලාගෙන ඒ කැමැත්ත, කාමච්ඡන්දේ පැත්ත හෝ ව්‍යාපාදේ පැත්ත කෙනකෙනා ඇති කරගත්ත දෙයක් නිසා අපිට රූපෙට නම් කරන්න වෙනවා නීවරණීයන් කියන එකෙන්. රූපය කියන එක නීවරණීය වෙනකොට නීවරණ ධර්මතා හිතේ යෙදෙන මට්ටමක් දකින්න ඕනේ. මේ රූපය නීවරණීයයි කියලා බලන්නේ මොන හේතුවක් නිසාද? ඔන්න ඔය දෙක වෙන් වෙලා පේන්න ඕනේ. මොකද්ද? නීවරණ ටික ඇති කරගන්නේ මනස පැත්තෙන් සහ රූපයේ තියෙන අනාත්ම ලක්ෂණයකට අපි වර්ණ සංයෝජනය කරනවා. හිතේ තියෙන නීවරණ නැමැති වර්ණ සංයෝජනය කරලා පාට චිත්‍ර හදාගෙන බලන ලෝකේ. හැම වෙලාවකදීම කේක් එක වැහෙන්න අයිසින් ටිකක් දාලා අපි අයිසින් කේක් කනවා වගේ දෙයක්. නීවරණ ටික යෙදෙන හිත හැම වෙලාවකදීම නීවරණය කියන එක මනසේ යෙදෙන දේ. මනසේ යෙදෙන නීවරණ ටික රූපේ පැත්තටම හිතින් පතිත කරලා අර කේක් එක වැහෙන්න අයිසින් ටික දැම්මා වගේ අයිසින් ටික නැමැති නීවරණ ටික රූපේ වැහෙන්න දාලා අපි අයිසින් කේක් හදාගෙන කනවා. ඒ වගේ අපි කැමැති රූප, අකමැති රූප විඳිනවා. මේ කැමැති අකමැති රූප විඳින්නේ හැම වෙලාවකදීම අනාත්ම ධර්මතාවයක් ඇති තැනක. ඒ වගේමයි තීන මිද්ධ කියන ලක්ෂණය. තීන මිද්ධය කියලා කියනකොට හිත සහ කයේ තියෙන මැලි ගතිය. තීන සහ මිද්ධ කියලා කියන්නේ. එතකොට තීනේ කියලා කියනවා හිතේ ඇතිවෙන මැලි ගතියට, මිද්දේ කියනවා කයේ ඇතිවෙන මැලි ගතියට. එතකොට තීන මිද්ද කියලා කියන හිත කය දෙකේ ඇතිවෙන මැලි ගතියට. එතකොට මෙතනදී මිද්දය, තීන මිද්දේ කියන නීවරණය හැම වෙලාවකදීම අපිට ඇති වෙන්නේ හිතට විවේකයේ දීම සඳහා කයත්, කයට විවේකයේ දීම සඳහා හිතත්. අන්න ඔය දෙපැත්තම ප්‍රකට කරගෙන අපිට ඇති වෙන මැලි ගතිය හැම වෙලාවකදීම තීන මිද්ද ලක්ෂණය කියලා කියනවා. අපිට ප්‍රකට වෙන මට්ටමින් ගත්තොත් නිදිමතක් තියෙනවා නම්, කම්මැලි බවක් තියෙනවා නම්, හිතේ හැකිලුණු ස්වභාවයක් තියෙනවා නම් මේකට තමයි තීනය කියලා කියන්නේ. ඒ වගේම කයේ යම් නිදිමත බවක්, නිදිබර බවක්, ඇඟමැලි කඩන බවක් අරති තන්දි විජම්බිකා බත්ත සම්මදෝ කුසීතෝච ලීනත්තං කියලා කියන්නේ. එතකොට ඒ ගතියක් තියෙනවා නම් හැම වෙලාවකදීම මේ හිත කය දෙකේ හැකලුණු ගතියට තමයි මිද්දේ පැත්තෙන් කතා කරන්නේ. තීන මිද්ද කියන ලක්ෂණ දෙක දෙකට බෙදලා පෙන්නනවා. තීනය හිත හා සම්බන්ධ කොටසට, මිද්දය කය හා සම්බන්ධ වෙන කොටසට. එතකොට තීන මිද්දේ කියන එක ඇති වෙන්නේ, වැඩෙන්නේ හැම වෙලාවකදීම රූපය අසුරු කරගත්ත, රූපය අනුව ගියපු මානසික මට්ටමක් තුළ. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චය. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ හිතේ තියෙන විසිරුණු ගතියට උද්දච්චය. හරියට අලු ගොඩකට පොල්ලකින් ගැහුවා වගේ හිත විසිරලා යන ගතියට කියනවා උද්දච්ච කුක්කුච්ච කියලා. එතකොට මේ හිතේ තියෙන විසිරුණු ගතිය, හිතේ තියෙන විසිරුණු ගතිය කියලා කියන්නේ අපේ පැත්තෙන් ගත්තොත් අපිට හැම මොහොතකම හිත අරමුණු නානත් ඒක විසිරලා තියෙනවා. රූප අහන්න, ශබ්ද ගන්ධ සුවඳ විඳින්න, රස විඳින්න, ස්පර්ශ විඳින්න අරමුණු නානත් ඒක හිත විසිරලා තියෙනවා. ඒ වගේම තමයි එකම විදිහට යන සිද්ධි සමූහයක් අපිට හම්බෙනවා. මේ මොහොතේදී ගත්තොත් ඔබට බණ අහන්නත් පුළුවන්. ඒ වගේම රූපේ දකින්නත් පුළුවන්. අතපයේ තියෙන වේදනාව විඳින්නත් පුළුවන්. මේ ඔක්කොම ප්‍රකට වෙන්නේ එකම මොහොතේදී ඒ ගැන හිතලා දැනගන්නත් පුළුවන්. අපිට පේන්නේ නැහැ මේ එක එක තැනක ඇති වෙනස් වෙනස් වූ ධර්මතාවය.
අතින් අල්ලනකොට පේන රූපෙම තමයි අපි අතින් අල්ලන්නේ. ඒ වගේම මේ දිහා බලනකොට අපි තියෙන රූපෙම තමයි ඇහෙන් බලන්නේ. එතකොට පේන රූපය අතින් අල්ලනවා, අල්ලන රූපය ඇහෙන් බලන්න පුළුවන්කම තියෙනවා. ආයතන දෙකක වැඩ දෙකක් වෙන තැනකදී අපිට ආයතන දෙක ප්‍රකට නැහැ. ආයතන දෙකම වේගයෙන් ඇසුරු කරලා දෙකම එක විදිහට අපිට හම්බෙනවා. ඒ මේ හිතේ ඇති බවට ගත්ත වේගවත් ගතිය නිසා, වේගවත් අරමුණු ගන්න ගතිය නිසා. ඒ වගේ අපේ හිත බොහොම වේගවත්. අරමුණු වල විසිරීලා තියෙන්නේ. අන්නේ හේතුව නිසායි අපිට කවදාවත් සත්‍ය අවබෝධයක් ඇත්ත පෙන්වන බවක් කරන්න පුළුවන් කමක් නැත්තේ. හැම වෙලාවකදීම ලෝකේ සජීවී වෙලා තියෙන්නේ. යම් කෙනෙකුට පුළුවන් වුණොත් ওই දර්ශනය වෙනස් කරගන්න, ওই විසිරුණු ගතිය වෙනස් කරගන්න, අන්න ඒකට කියනවා එයාට දිත්තේ දිත්තමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන ලක්ෂණ ටිකට එළඹෙනවා කියලා. ඒ කියන්නේ යාට දැකීම මාත්‍රයක් විතරයි කියන එක දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඇහිම මාත්‍රයක් විතරයි කියන එක දකින්න පුළුවන් වෙන්න ඕනේ. විඳීම මාත්‍රයක්, දැනගැනීම මාත්‍රයක් කියන ලක්ෂණ ටික ඔහුට ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. මොකද ඔහුගේ අරමුණු සංසිඳන බව නිසා. නමුත් ඔය නුවණ ඇති කරගන්න පුළුවන්කම නැහැ අපිට අරමුණු වල සංසිඳීමක් නැති වුණොත්. හිතේ විසිරුණු බව උද්දච්ච කුච්චේ වැඩි වුණොත්. හිතේ විසිරුණු ගතිය මේ අරමුණු අනුව ගොඩක් වේගයෙන් සිද්ධ වෙනකොට අපිට මේ අරමුණු හැම දෙයක්ම ඇත්ත දකින්න සිහිය නුවණ පවත්වන්න බැරි වෙනවා. ඒක නිසා අද අපිට නීවරණය කියන උද්දච්ච කුක්කුච්චේ ඒ අරමුණු වල හිත විසිරුණු ගතිය යෙදෙන්නේ රූපය අනුවමයි. එතකොට ඒ ගතිය හිතේ යෙදෙන ගතිය අපිට හම්බෙන්නේ රූප විඳිනවා, ශබ්ද විඳිනවා, ගන්ධ විඳිනවා, රස විඳිනවා කියලා බාහිර භෞතික දේ පැත්තෙන්. අන්න ඒක මට්ටමට නිසා හැම එතනදි නම් කරනවා රූපය නීවරණීයයි. නීවරණයේ විසිරුණුකම හිතේ තියෙන දෙයක්. හිත රූපය අනුව විසිරිලා නෙමෙයි, හිතේ තියෙන උද්දච්ච කුක්කුච්චේ කියන ගතියයි විසිරුණුකම අපිට පේන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැන ගොඩාක් හිතලා වගේ. එතකොට අපි දකින්න ඕනේ නීවරණීය කියලා කියනකොට නීවරණයේ හිතේ. එතකොට රූපය කියන එක හැම වෙලාවකදීම එක මට්ටමකින් හිතට අසු වෙච්ච දෙයක්. දිත්තේ දිත්තමත්තන් කියනකොට දර්ශන කෘත්‍ය සිද්ධ වෙන වෙලාවට කිසිම විදිහකින් ඒක විඥානන කෘත්‍ය සිද්ධ වුණේ නැහැ. දර්ශන කෘත්‍ය වෙනම දෙයක්, විඥානන කෘත්‍ය නැතිනම් දැනගන්න බව වෙනම දෙයක්. එතකොට අන්න ඒ වගේ මට්ටමක පැවතුණු රූපය අපිට අද දැනගන්න පුළුවන් රූපේ විදිහට එකටම හම්බෙලා තියෙන්නේ හිතේ තියෙන විසිරුණු ගතිය නිසා කියන එක අපිට ප්‍රකට වෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ දේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. තුනුරුවන් පිළිබඳව තියෙන සැකය. බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, පුබ්බන්ත අපරන්තේ කංකති, සික්ඛාය කංකති, පටිච්චසමුප්පාදේසු ධම්මේසු කංකති. අන්න ඔය ධර්මතා ටික ගැන තියෙන සැකය. එතකොට බුද්ධේ කංකති, බුදුරජාණන් වහන්සේ ගැන සැකයි, ධම්මේ කංකති, ධර්මයේ ගැන සැකයි, සංඝේ කංකති, සංඝයා ගැන සැකයි. එතකොට මෙන්න මේ විදිහට ඇති වෙන සැකයට පුබ්බන්ත අපරන්ත ඊට පස්සේ ශික්ෂාව, පටිච්චසමුප්පාද ධර්මය. මෙන්න මේ අටතන ඇති සැකයට කියනවා කුක්කුච්චය කියලා. මේ විචිකිච්ඡාව කියලා. මේ විචිකිච්ඡාව හැම මොහොතකම ඇති වෙන්නේ අද අපිට රූපේ යෙදෙන මට්ටමක. අද අපිට රූපේ යෙදෙන මට්ටමක කියලා කිව්වේ විචිකිච්ඡාව අද ප්‍රකට වෙන්නේ හැම මොහොතකම රූපය ඇති නිසා, රූපය ඇති කල්හි. හැබැයි මේක අද පොදු අපේ මානසික මට්ටමට විතරයි. රූපාවචර මට්ටමට හිත ගත්තොත්
අරූපාවචර මට්ටමකට හිතගත්තොත් ඒ මට්ටමකදීත් අපිට ඇති වෙන්න පුළුවන් විචිකිච්ඡාව. නමුත් අද අපේ මට්ටමේදී අපි විචිකිච්ඡාව පවත්න්නේ අපිට පෙනෙන මට්ටමේ කියලා කිව්වේ මේ පෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ආයතන ටික පැත්තට. එතකොට අපිට විචිකිච්ඡාව කියන තැනදී බුද්ධේ කංකති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සැකයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන සැකයි, ඒ වගේම සංඝයා ගැන සැකයි කියන එක. එතකොට ඇතැම් විට ලෝකයේ අපිට අහන්න ලැබෙනවා සමහර කෙනෙක් නගන තර්කයක්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේදී පවා දේශනා කරනවා මහණෙනි නුඹලාට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන යම් සැකයක් තියෙනවද ඒ සැකේ තියෙනවා නම් විමසන්න කියලා. එතකොට ඒ සංඝයා ගැන සැකයක් තියෙනවා නම් විමසන්න කියලා කියන මේ වචනේ අරගෙන මේ සංඝයා වැඩ ඉන්න තැනක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනක බුදුරජාණන් වහන්සේ ගැන සැකයිද කියලා අහනවා. ධර්මයේ ගැන සැකයිද කියලා අහනවා. සංඝයා කියන දේ ගැන සැකයිද කියලා අහනවා. මේක යෙදෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේ බුද්ධ කියනකොට බුදුරජාණන් වහන්සේ කියන නාමය නෙමෙයි මෙතනදී ගන්න වෙනම සංකල්පයක් කියලා අත්නෝ මතයක් ඇතැම් ඇත්තෝ ඉදිරිපත් කරනවා මේ බුද්ධ කියන වචනය මේ භව උද්ද කිරීම ගැන සැකද නැතිනම් භවේ නැති කරන එක පිළිබඳවද මේ සැකය තියෙන්නේ. එතකොට සංඝ කියලා කියනකොට මේ කෙලෙස් සංඝ කියන වචනේ යදනවා කෙලෙස් කියන අර්ථයෙන් මේ කෙලෙස් නැති කරන එක ගැනද මේ සැකයි කියලා ඇහුවේ නැත්නම් මේ සංඝයා කියන පිරිසක් ගැන නෙමෙයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අස්පනා පිට වැඩ හිටියත් ඇතම් කෙනෙක් අපි දන්නවා ධර්මයේ ගවේෂණය කරපු කෙනෙක් නම් ඔහු හොඳටම දන්නවා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ ගැන කෙනෙකුට සැකයි. ඒ සම්මා සම්බුද්ධත්වයේ ගැන සැක ඇති කරගත්ත බමුණෝ ඔන්න තරම් බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ඉඳලා ප්‍රශ්න ඇහුවා. ඇතැම් අය දෙතිස් මහා පුරුෂ ලක්ෂණම විමසුවා. මහා පුරුෂ ලක්ෂණ 31ක් දැකලවත් පිළිගත්තේ නෑ සම්මා සම්බුද්ධයි කියලා. දෙතිස් මහා ලක්ෂණම බලන්න ඕන වුණා. එතකොට ඒ හැම වෙලාවකදීම කෙනකෙනාගේ චිත්තසංතානය තුල තිබුණු සැකය නිසා. ඒ වගේම තමයි තව කෙනෙකුට සංඝයා ගැන සැකයි කියලා කියන්නේ මේ ඉන්න හාමුදුරුවෝ කියන සංකල්පයෙන් සංඝයා කියන දේ නොගත යුතුයි. සංඝයා කියලා කියනකොට හැම වෙලාවකදීම සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් කියන මේ පලස්ත ඒ වගේම මාර්ගස්ත මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියන වචනේ අපි අහලා තියෙනවා. එතකොට මේ මාර්ගස්ත සහ පලස්තයි කියලා කියනකොට කෙනෙකුට මෙන්න මේ ධර්ම මාර්ගයේ ගමන්ගත් පිරිසක් ගැන සැකයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද කෙනෙකුගේ ධර්ම මාර්ගයේ පිළිබඳව කාටවත් ඇහැට පේන්නේ නැහැ. ඒක නිසා සංඝයා කියලා කිව්වට මේ විදිහේ ධර්ම මාර්ගයක ගමන් කරන පිරිසක් කියලා කිව්වට ඇත්තටම මේ අය ධර්ම මාර්ගයේ ගමන් කරපු පිරිසක්ද? ඔය කියන විදිහේ ආශ්‍රව දුරු කරගත්ත පිරිසක්ද? ඇත්තටම ඒ අය මේ විදිහේ මට්ටමකටපත් වෙලාද? ඔය කියන සැකය කෙනෙකුට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ විදිහේ සැකයක් තියනවද කියන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ විමසුවා මිසක මේ කෙලෙස් දුරු කිරීමේ ප්‍රතිපදාව ගැන කියලා එතනින් වෙනම දෙයක් විමසුවේ නැහැ. එහෙමනම් එකම වචනෙන් තනි වචනෙන් ඔක විමසන්න තිබුණා. මහණෙනි ඔබලට ධර්මයේ ගැන යම් සැකයක් තියනවද කියලා තනි වචනෙන් විමසුවා නම් ওই සියලු අර්ථය එතන යෙදিলা තියෙන්න ඕනේ. එතකොට නමුත් බුද්ධ ධම්ම සංඝ කියන තුනින්ම අහනවා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන සැකයක් තියෙනවද? එතකොට මේ සැකයක් තියෙනවා නම් ඒ සැකේ දුරු කිරීමේ අදහස ඇතිව. එතකොට එතනදී හැම වෙලාවකදීම තුනුරුවන් ගැන සැකේ කියන එක අපි ප්‍රකට වෙන මට්ටම දැනගත යුතුයි. විචිකිච්ඡාව කියන එක අනුසය මට්ටමිනුත් දෙනවා. ඒ වගේම පරිඋත්ථාන මට්ටමිනුත් දෙනවා. හැම වෙලාවකදීම විචිකිච්ඡාව කියන එක අද අපි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා දන්නවා කවුරුත්.
ඒ වගේම මහා සංඝරත්නය පිළිබඳව අපි දන්නවා, ධර්මයේ ගැන අපි දන්නවා. ඒ වුණත් විචිකිච්ඡාව දුරු කරලා තියනවාද සම්පූර්ණයෙන්ම? කවුරුත් විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම දුරු කරලා නැහැ. එතකොට අද අපේ ක්‍රියාව තුළ විචිකිච්ඡාව යෙදෙනවා. කොහොමද අපිට විචිකිච්ඡාව යෙදෙන්නේ අපේ ක්‍රියාව තුළ? අකුසලයකට යෙදෙනකොට හිත අපිට ditthi සහගත මට්ටමේ අකුසලයකට, ditthi සහගත මට්ටමේ අකුසලයකට කියලා කිව්වේ අපායගාමිනී අකුසල කර්මපතයක් සකස් වෙන මට්ටමක යෙදෙනකොට. සත්ව පංච ශික්ෂාපද කඩ වෙන මට්ටමක හෝ අපායගාමිනී ශික්ෂාපදයක් කඩ වෙන මට්ටමකදී අකුසලයක් සිද්ධ වෙන මට්ටමකදී අපි හිතමු අපි උදාහරණයක් ගත්තොත් සතෙක් මරනවා නම් සතෙක් මරනවා කියන මේ මොහොතේ වෙනකොට අපිට සතා මරනවා කියන සිද්ධිය කරන හිතේ තියෙන ලක්ෂණය තමයි අපිට බුදුරජාණන් වහන්සේ ගැන සැකයි. අපි බුදුරජාණන් වහන්සේව පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ වචනය අපිට විශ්වාස නැහැ, ධර්මයේ ගැන සැකයි. ඒ වගේම මේ ධර්ම මාර්ගය ස්වකහාත නැහැ, මේ ධර්ම මාර්ගයේ ගමන් කරපු පිරිසක් නැහැ කියන මට්ටම අපේ ඒ ක්‍රියාව තුළ යෙදෙනවා. ඒ වගේම පුබ්බන්ත අපරන්ත කියලා මේ සසර ගැන අපිට යම් දැනුමක් තියෙනවා නම්, සසර ගැන දැක්මක් තියෙනවා නම් ඕක ගැන සැකයි. ඒ වගේම අපේ ශික්ෂාව ගැන සැකයි. පටිච්චසමුප්පාද ධර්මයේ ගැන, හේතුඵල න්‍යාය ගැන, හේතුඵල ධර්මයේ ගැන සැකයි. එතකොට මෙන්න මේ විදිහට අපි කරන ක්‍රියාව තුළ මේ සැකය කියන කාරණාව යෙදිලා තියෙනවා ditthi සහගත මට්ටමේ යෙදෙන මෙන්න මේ ක්‍රියාකාරකම තුළ. එතකොට අන්න ඒ අර්ථේනොයි හැම වෙලාවකදීම මේ විචිකිච්ඡාව කියන එක කතා කරන්නේ. එතකොට ඒ ටික අමතර කාරණා ටිකක්. එතකොට අද අපිට විචිකිච්ඡාව කියන මට්ටම යෙදෙන්නේ හැම වෙලාවකදීම රූපේ පැත්තෙන්, රූපේ අසුරු කරගත්ත පසුබිමක් තුල. ඒක නිසා විචිකිච්ඡාව කියන එක නීවරණයක්, හිතේ යෙදෙන දෙයක්. ඒ හිතේ ඒ විචිකිච්ඡාව නැමැති නීවරණය ඇති කරන්න රූපය හිත ධර්මයක් බවට අපිට පත් වෙලා තියෙනවා. හිතේ පවතින විචිකිච්ඡාව අද පවතින තැනක අපිට රූපය හම්බෙනකොට ඒ ගතිය අපි රූපය ඇසුරු කරගෙන රූපය අනුව පවත්වන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට අන්න ඒ ගතිය නිසා රූපෙට නම් කළා නීවරණීයයි කියලා. නීවරණය හිතේ ඇති වෙන දෙයක්. මම හිතනවා අපි සීනි සහ බෝතලේ පිළිබඳව කතා කරපු උදාහරණය මතක ඇති කියලා. සීනි ළඟ තියෙන කෙනාට සීනි බෝතලේ සීනි දාගන්න හිත දෙයක් බවට පත් වෙලා. හැබැයි ඒ සීනි ඇති නිසයි සීනි දාගන්න හිත බවට පත් උනේ. යම් කෙනෙක් ළඟ සීනි නැත්තම් එයාට බෝතලේ සීනි දාගන්න හිත දෙයක් බවට කවදාවත් පත් වෙන්නේ නැහැ. යම් කෙනෙක් ළඟ සීනි නැත්තම් එයාට බෝතලේ සීනි දාගන්න හිත දෙයක් බවට පත් වෙන්නේ නැහැ. හේතුව එයා ළඟ සීනි නැති නිසා. ඒ වගේ අපිට හැම වෙලාවකදීම නීවරණ ටික දකින්න සීනි වගේ, රූපේ දකින්න බෝතලේ වගේ හැම මොහොතකම රූපේ නීවරණීයයි කියන නම ලබන්නේ නීවරණ ටික ඇති මනසකට. නීවරණ ටික යෙදුණු ඔය මනසෙන් ඇසුරු කරන්න පුළුවන් නම් රූපය, ඒ රූපෙට කියනවා නීවරණීය ධර්මයක් කියලා. එතකොට දැන් ඔන්න නීවරණ සහ නීවරණීය කියන කාරණා ටික අපි විග්‍රහ කරගත්තේ. මෙතනදී රූපේ විග්‍රහ කළේ සබ්බං රූපං නීවරණීයං කියන එක. සමස්තයක් විදිහට මේ තුල අපිට පැහැදිලි කරගන්න ඕන වුණ කාරණාව නීවරණ කියන එකේ හිතේ යෙදෙන දේ, නීවරණීය වුණ රූපය ඒ නීවරණ වලින් ඇසුරු වෙන මට්ටම කියලා දෙපැත්තකට දැනගන්න කියන එක. කාමයේ හිතේ යෙදෙන නීවරණය, කාමච්ඡන්දය. එතකොට අපිට රූපෙට කැමැත්ත යෙදෙනවා වගේ පෙනුනට රූපේ ඉතුරු නැතුව නැති වුණු තැනක, වැය වුණු තැනකයි කෙනකෙනා තුල කාමයේ ඇති කරගෙන තියෙන්නේ. කෙනකෙනාගේ තුල ව්‍යාපාදයේ ඇති කරගෙන තියෙන්නේ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකයි. මෙන්න මේ ලක්ෂණ ටික නිසා හැම වෙලාවකදීම පස්සේ නීවරණ හදාගත්තා.
ඒ නීවරණ හදාගෙන නීවරණ ටික පස්සේ එළියේ දාලා බලන ගතිය නිසා රූපෙට නම් කළා නීවරණීයයි කියන අර්ථයෙන් කියන එකයි කතා කරන්න ඕන උනේ. ඉතින් ඒ අර්ථය මතු කරන්න අවශ්‍ය වෙන නිසා අපි මේ දෙපැත්තම අරගෙන කතා කරන්නේ නීවරණ ධර්ම ටිකත් නීවරණීයයි කියන ධර්මතාවයත්. නැතිනම් අපිට වචනයෙන් විතරක් කෙටියෙන්ම කතා කරන්න පුළුවන්. නීවරණ සහ නීවරණීය කියන එක ගැන ඒ තරම් දුරට නොයා නීවරණීයයි කියන්නේ නීවරණ වලට හිත දේ හැටියට කෙටියෙන්ම හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ දේ සබ්බං රූපං පරාමට්ඨං. එතකොට සියලුම රූපය පරාමට්ඨයි. පරාමට්ඨ කියලා කියන්නේ පරාමාස කියලා ධර්මතාවයක් තියෙනවා. පරාමාස කියන එකට පරාමාසයන්ට හිත උන අර්ථයෙන් කියනවා පරාමට්ඨ කියලා. පරාමාසයන්ට හිත උන නිසා කියනවා පරාමට්ඨ කියලා. එතකොට රූපේ කියන එක පරාමට්ඨං පරාමාස හිතේ යෙදෙන දෙයක්. එතකොට පරාමාස කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙකට කියනවා පරාමාස කියලා. එතකොට සීලබ්බත උපාදානයේ වගේම යෙදෙනවා සීලබ්බතයටත් කියනවා පරාමාසයක් කියලා. ප්‍රධාන වශයෙන්ම තෘෂ්ණා සහ දෘෂ්ටි දෙක. එතකොට තෘෂ්ණාව සහ දෘෂ්ටිය පරාමාසයි. තෘෂ්ණාව සහ දෘෂ්ටිය පරාමාස වෙනකොට මේ දෙකම එකට යෙදෙන දෙයක්. කිව්වොත් තෘෂ්ණාව කියන එක වෙනම යෙදෙන්න පුළුවන්කම තියෙනවා දිට්ඨියෙන් තොරව. තණ්හාව කියන එක වෙනම යෙදෙන්න පුළුවන් දිට්ඨියෙන් තොරව. දිට්ඨියේ යෙදෙන හැම තැනකම නමුත් තණ්හාව කියන දේ යෙදෙනවා. තණ්හාව යෙදෙන හැම තැනකම දිට්ඨිය නැති වුණාට දිට්ඨිය යෙදෙන හැම තැනකදීම තණ්හාව යෙදෙනවා. එතකොට මේ පරාමාස කියන මේ තෘෂ්ණා දෘෂ්ටි දෙක අද ඇසුරු වෙනවා නම් ඇසුරු වෙන හැම තැනකදීම රූපය ඇසුරු කරගෙනමයි තෘෂ්ණා දෘෂ්ටි දෙක පවත්න්නේ. රූපය අනුව ගිහිල්ලා රූපය ඇසුරු කරගත්ත මට්ටමක රූපය අනුවමයි ජීවත් වෙන මට්ටම යෙදෙන්නේ. ජීවත් වෙන මට්ටම යෙදෙනවා කියන තැනදිම තියෙන්නේ තෘෂ්ණාව සහ දෘෂ්ටි දෙක. තෘෂ්ණාව මොකද්ද? හැම වෙලාවකදීම දෙආකාර තෘෂ්ණාවක් තියෙනවා. එකක් තමයි රූපය ඇසුරු කරන ස්කන්ධ ටිකට යෙදෙන තණ්හාව. අනිත් එක තමයි රූපයේ පැත්තට යෙදෙන තණ්හාව. එතකොට පරාමාසයේ සහ දිට්ඨිය කියන තැනදී පරාමාස කියන තෘෂ්ණා දෘෂ්ටි දෙක යෙදෙන තැනදී තියෙන ලක්ෂණය තමයි හැම වෙලාවකදීම අපිට ඒ දේ ප්‍රකට වෙලා තියෙන්නේ රූපයට කැමති වෙන ලක්ෂණය තුල. පරාමාස තෘෂ්ණා දෘෂ්ටි එකට යෙදෙන මට්ටමේදී. එකෙන් කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙක පරාමාසයි කියලා කිව්වා. තෘෂ්ණා දෘෂ්ටි දෙක අද අපිට පේන්නේ රූපයේ තුල බහලා රූපය ඇතුළට දාලා. අපිට මුලින් මතක් කළා වගේ කැමැති රූප, කැමැති ශබ්ද, කැමැති ගන්ධ, රස, ස්පර්ශ හමු වෙන මානසික මට්ටම ගැනයි මේ තව විදිහකින් කතා කරන්නේ. ඒ තුලම ඇති දිට්ඨියට කියනවා දිට්ඨි සහගත බව කියලා. ඒ ගැන අපිට තියෙන සාමාන්‍ය දර්ශනයට කියනවා තණ්හාව ඇලෙන ගතියට කියනවා තෘෂ්ණාව කියලා. එතකොට දිට්ඨිය කිව්ව දර්ශනයට ඇලෙන බවට කිව්ව තණ්හාව කියලා. අද අපිට රූපය ඇසුරු වෙන මට්ටමේදී ওই ගති දෙකම යෙදෙනවා. කැමැති රූපයක් පේනවා කියන තැනදී ওই තෘෂ්ණා සහ දෘෂ්ටි කියන ගති දෙකම තියෙනවා. තෘෂ්ණාව තමයි ඇලෙන කැමැති වෙන ගතිය. දිට්ඨිය තමයි ඒ ඇලෙන ගතිය ඇලෙන බව රූපේ තියෙන කම. ඒක තමයි අපේ දර්ශනය. ඒකාන්තයෙන් ඒ රූපෙන්මයි සැප ආවේ කියලා අපිට තියෙනවා නම් යම් දිට්ඨියක් ඒක දිට්ඨි සහගත බව. එතකොට ඒ දිට්ඨි සහගත ගතිය නිසා තමයි අපිට සැප එන රූප වෙන් කරගෙන තියෙන්නේ. අපිට යම් රූපකින් සැප එනවා කියලා අපි දන්නවනම් ඒ සැපය ලබන්න නම් අපිට මොකද්ද කරන්න වෙන්නේ? ඒ රූපෙම හොයාගෙන යන්න ඕනේ. අපි යම් රසයකට කැමති නම් ඒ කැමති වෙන රසය
ලබා ගන්න අපිට ඒ රූපෙම හොයා ගන්න වෙනවා. අපි යම් සද්දයකට කැමති නම් ඒ විදිහේ සද්දයක් ඇති කරගෙනම තමයි අපිට ඒ සැපේ විඳින්න වෙන්නේ. මොකද අපි ළඟ තියෙනවා දිට්ඨියක්, දර්ශනයක්, ඒ රූපෙන් තමයි ඒ සැපේ ආවේ. ඒ දර්ශනයේ තියෙන නිසා අපිට හැම වෙලාවකදීම අපි රූපෙම හොයාගෙන ගිහිල්ලා ඒ සැප විඳිනවා. ඒ වගේම අපිට ඒ සද්දෙන් සැප එනවා කියලා හිතන නිසා ඒ විදිහේ සද්දයක් ඇති කරගෙනම අපිට ඕනේ ඒ සද්දෙන් එන සැප ලබන්න. අපි දකින්නේ ඒ මිහිරි බව තිබුණේ ඒ ගීතයේ තුලමයි කියලා. කැමැති සින්දුවක් අහන්න අපි යනවා. කැමැති ගීතයක්, කැමැති සින්දුවක් අහන්න යන මේ ක්‍රමයේදී අපි දකින්නේ ඒ කැමැති වෙන ගතිය, කැමැති වෙන ලක්ෂණේ තිබුණේ අපිට ඇහෙන ගීතයේ තුලයි කියලා. එතකොට ඒ කැමැති සින්දුව අහන්න අපිට ඒ සින්දුවම අහලා තමයි හිතේ කැමැත්ත ඇති කරගන්න වෙන්නේ. කැමැත්ත කියන එක කෙනකෙනාගේ හිතේ යෙදෙන දෙයක්, තෘෂ්ණාව. ඒ කැමැත්ත, හිතේ යෙදෙන කැමැත්ත රූපේ පැත්තෙන් දකිනකොට කැමැති සින්දුව හදාගන්න මොහොතට කියනවා දිට්ඨිය. එතකොට හිතේ යෙදුණු කැමැත්ත රූපේ සද්ද රූපෙට දාලා කැමැති සින්දුව හදාගත්ත තැනට කියනවා තෘෂ්ණා දෘෂ්ටි දෙකක් කියලා. එතකොට මේ තෘෂ්ණා දෘෂ්ටි දෙකට කියනවා පරාමාස ධර්ම. එතකොට මේ පරාමාස ධර්මය අපි ඇති කරගත්තේ පරාමට්ඨ උන රූපය අනුව ගිහිල්ලා. රූපේ කියන එක මේ පරාමාසය ඇති කරගන්න අපිට හිත වුණා. ඇයි හිත උනේ? පරාමාස අපි ළඟ තිබුණු ධර්මයක් නිසා. එතකොට මෙහි පවත්වන පරාමාසය අනුව නම් කළා රූපේ පරාමට්ඨයි. රූපෙන් කවදාවත් තෘෂ්ණා දෘෂ්ටි පරාමාස ඇති කළා නෙමෙයි. රූපය අනුව අපි කෙනකෙනාගේ තුල පරාමාස ඇති කරගත්තා. පරාමාස ඇති කරගත්ත නිසා ඒ ඇති බවට ගත්ත රූපේ පැත්තට නම් කළා රූපේ පරාමට්ඨයි කියලා. එතකොට දැන් අපිට පරාමාස සහ පරාමට්ඨ ධර්මයන් කියනකොට ඇයි රූපෙට පරාමට්ඨ කියලා කිව්වේ කියන මේ ලක්ෂණයට හිත තියන්න වෙනවා. අපිට ටිකක් මේක වෙන් කරලා දකින්න, වෙන් කරලා බලන්න වෙනවා. ඒ කියන්නේ අපිට පරාමට්ඨ කියලා කියනකොට පරාමට්ඨේ ස්වභාවය තමයි හැම වෙලාවකදීම ඒ තුල පවතින්නේ අනාත්ම ලක්ෂණයක්. පරාමාස ඇති කරන ගතියක් ඒ තුල ඇත්තේ නැහැ. එතකොට පරාමාස ඇති කරන ගතියක් ඒ තුල නැති නිසා හැම වෙලාවකදීම අපි දකින්න ඕනේ පරාමාසයේ කෙනකෙනා තුල හදාගන්න දෙයක් කියලා. ඒකයි ලෝකේ කාටත් එකම සින්දුවකට කවුරුත් කැමති නොවන්නේ. කෙනෙක් කැමති වෙනකොට තව කෙනෙක් අකමැතියි. එතකොට කැමැත්ත අකමැත්ත කියන මෙන්න මේ ගති දෙක කෙනකෙනා පවත්වන්නේ හැම වෙලාවකදීම ඒක රූපයේ තුල දකින්න ලක්ෂණය නිසා. අපිට මේ ගති දෙකේ පැවැත්ම අද හැම මොහොතකදීම හම්බෙන්නේ මේ ගති දෙකේම පැවැත්ම රූපයේ පැත්තේ ඉර ගහලා දාන හින්දා. ඒ කිව්වේ අපි හැම වෙලාවකදීම ලෝකෙ වෙන් කරගෙන තියනවා රූපවලට කැමති, ශබ්දවලට කැමති, ගන්ධවලට කැමති, රස ස්පර්ශවලට කැමති කියලා පරාමාස ධර්ම අපි දකිනවා පරාමට්ඨ වුණ රූපේ. හිතේ යෙදෙන ගති ටික නැත්තම් රූපෙන් දකිනවා. හිතේ යෙදෙන ගති ටික රූපෙන් දකින්න තැන තමයි අපිට වැරදිච්ච තැන. ඒක තමයි අවිද්‍යාව. මේ රූපකාණ්ඩ මේ පරාමාසය සහ පරාමට්ඨය වෙන් කරලා පෙන්වන තැනදී මේ පෙන්නුවේ පරාමාස කියන එක හිතේ යෙදෙන දේ හැටියටත් පරාමට්ඨය කියන එක හැම වෙලාවකදීම හිතේ නොයෙදෙන තැනක අපි තෘෂ්ණා දෘෂ්ටි පරාමාස වෙන් කරගන්න හිතේ ඇති කරගත්ත දෙයක් හැටියට. එතකොට තව විදිහකින් කියනවා මේ නාම රූප පරිච්ඡේදයක්. රූපේ පිරිසිදුම අර්ථය තමයි පරාමට්ඨ ස්වභාවය. ඒක පරාමට්ඨ බවට පත් කරගත්තේ කෙනකෙනා සතු වුණ පරාමාසයේ ස්වභාවය නිසා. එතකොට මේ පරාමාසය හැම මොහොතකදීම
ඇසුරු කළේ ඔය පරාමට්ට වුණ රූපය අනුව ගිහිල්ලා නමුත් අපිට පේන්නේ රූපේම පරාමාස විදියට. කැමැති රූප ලෝකෙ තුල හම්බෙන්නේ ඒකයි. එතකොට කෙනෙක් ඉන්නවා ඔය රූපය කියන එකෙන් මිදෙන්න ගිහිල්ලා රූපේ නිස්සරණයක් දකින්න ගිහිල්ලා එයා තව පරාමාසයක් ඇති කරගන්නවා. ඔය සංකල්පනාවේ ඉන්න කෙනා රූපෙන් තමයි සැප එන්නේ කියන සංකල්පනාවේ ඉන්න කෙනාට ඔයකින් නිදහස් වෙන්න කියලා ගියොත් එයාට ඇති වෙනවා තව පරාමාසයක්. ඒ තමයි සීලබ්බත පරාමාස. සීල වෘතයක් පරාමර්ශණය කරනවා යා. සීල වෘතේ පරාමර්ශණය කරන්නේ අර කලින් කියපු තෘෂ්ණා දෘෂ්ටි කියන මේ පරාමාස දෙක දුරු කරගන්න යනකොට එයාව වැටෙනවා සීලබ්බත පරාමාසයට. ඇයි එයා යන්නේ තෘෂ්ණා දෘෂ්ටි කියන දෙක පරාමාස බවත් රූපේ පරාමට්ටයි කියන එකත් අවබෝධ කරගන්න මට්ටමකට නෙමෙයි යන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙක දුරු කරගන්න. තෘෂ්ණා දෘෂ්ටි දෙක දුරු කරගන්න යනකොට එයාට පේන්නේ හැම වෙලාවකදීම කැමැති රූප ගැන ඇති කරගත්ත තෘෂ්ණා දෘෂ්ටි දෙකක්. දැන් රූපය දුරු කරගන්න පැත්තට එයාගේ තෘෂ්ණාව සහ දෘෂ්ටිය පවතිනවා. එතකොට රූපේ දුරු කරගන්න යන තැනකදී ඒකට කියනවා සීලබ්බත පරාමාස. සීල් වෘත පරාමර්ශණය කරනවා. හොඳට බලන්න අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත ආදී වෘත සමාදන් වුණ ඇත්තෙක් ඒ වෘත සමාදන් වෙලා තියෙන්නේ මොන අර්ථයක් තකාද කියන එක. ඒත් ඒ වෘතේ සමාදන් වෙලා තියෙන්නේ රූපේ දුරු කරගන්න. ශබ්ද දුරු කරගන්න. ඒගොල්ලෝ හොඳ රූප දුරු කරා, හොඳ ශබ්ද දුරු කරා, ගන්ධ රස ස්පර්ශ හොඳ දේවල් ඒගොල්ලෝ දුරු කරා. ඇයි ඒකෙන් දුක එන්න පුළුවන්කම තියෙනවා. ඒකේ තණ්හාව නැති කරන්න ඕන වෙනකොට ඒ අතු බැලුවේ ඒ දේවල් දුරු කළා දාන්න. යටත් පිරිසෙන් වස්ත්‍රයකටවත් තණ්හාව පවත්වන්න හොඳ නැහැ. ඒක නිසා ඇඳුම් පවා ප්‍රතික්ෂේප කළා හිටියා. එතකොට දැන් මේ සීලබ්බත පරාමාසය කියන එක හිතේම යෙදුණු ගතියක් මේ සීලබ්බත පරාමාසයේ යෙදුනේ මොකක් නිසාද? තෘෂ්ණා දෘෂ්ටි කියන මේ පරාමාස දෙකයි පරාමට්ඨ ධර්මයයි වෙන් කරගත්තේ නැතිකම නිසා. ඒගොල්ලන්ට රූපෙම හම්බුණා පරාමාස විදිහට. එතකොට රූපෙම පරාමාස විදිහට හම්බුණ ගතිය නිසා තමයි ඒගොල්ලෝ රූපේ දුරු කරන පැත්තකට ගියේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකදීවත් අපිට කිව්වේ නෑ මේ කාරණාවෙන් දුරු කරන පැත්තකට යන්න. පරාමට්ඨ සහ පරාමාස කියන දෙක වෙන් කරගන්න. නැත්නම් නාම රූප පරිච්ඡේදයකට යන්න. රූපේ කියන එක පරාමාස නෙමෙයි හැම වෙලාවකදීම පරාමට්ඨ. එතකොට අනාත්ම රූපේ දිහා බලාගෙන කෙනකෙනා හිතේ ඒක පරාමර්ශණය කරනවා. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඒක පරාමර්ශණය කරන මට්ටම කෙනකෙනාගේ හිතේ යෙදෙන දේ. එතකොට ඒ මනස යෙදෙන ගති ටික ඇති කරන මොහොත වෙනකොටත් රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඉවරයි. දැන් මෙහෙම කිව්වොත් ඇස් සමුවට අනාත්ම රූපයක් එන තැනකදී අනාත්ම රූපය කැමැති වෙන ගතිය වර්ණ සටහනකින් පාට ටිකෙන් ආවේ නැහැ. ඇහැ දන්නෙත් නැහැ මේකට කැමැති කියලා. නමුත් අපි කැමැති පෙනෙන බවට පෙනෙන රූපෙට තමයි අපි කැමැති උනේ. ඒ කියන්නේ පෙනෙන බව හදන්න ඒ ඇහැට පතිත වුණ වර්ණ සටහන ඉතුරු නැතුව වැය වෙලා ඉවරයි. වර්ණ සටහන පතිත කරගන්න ඇහත් වැය වෙලා ඉවරයි. ඇහැ බිඳුණු බවට දැනගන්න හිතත් වැය වෙලා ඉවරයි. මේ ධර්මතා ටික ඉතුරු නැතුව වැය වුණු තැනක ඉතුරු නැතුව වියදම් වුණ තැනක අපි කෙනකෙනා හිතෙන් ඒ වියදම් වෙච්ච දේම ඇති හැටියට අරගෙන තියෙන රූපෙට තණ්හා කරනවා. හොඳට මතක තියාගන්න අපි හිතෙන් තණ්හා කරන්නේ තියෙන රූපෙට. අද අපි ආස කරන්නේ මේ තියෙන පොතට. හැබැයි ওই පොත තියනවා කියන ගතිය අපිට හිතට නිකම්ම ආපු දෙයක් නෙමෙයි. ඇහැයි රූපයයි ඉතුරු නැතුව වැය වෙච්ච තැනක හිතේ තියෙන ගති ටික පොත කියලා ඇසුරු කරන තැනකටයි අපි තණ්හා කළේ. එතකොට අපි තණ්හා කරලා තියෙන්නේ පරාමාස කරගෙන තියෙන්නේ හැම වෙලාවකදීම හිතේ ඇති කරගන්න මට්ටමකට. පරාමට්ඨය හැම වෙලාවකදීම අර අනාත්ම මට්ටමින් කාටත් පොදු මට්ටමකින් ඇති වෙච්ච තැනක. එතකොට ඔන්න ඔය ලක්ෂණය තමයි පරාමට්ඨ සහ පරාමාස කියන එකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මූලික වශයෙන්ම අපි අද සාකච්ඡා කළේ කාමච්ඡන්දය සහ මේ නීවරණීය කියන කාරණාව සහ පරාමට්ඨ කියන කාරණාව සබ්බං රූපං නීවරණීයං සබ්බං රූපං
පරාමට්ටම් කියන මේ කාරණාව. එතකොට මේ විදිහට අද දවසේදී අපි රූපකාණ්ඩයට අදාළව ඒ කාරණා දෙක සාකච්ඡා කරන්න යෙදුනේ. අපිට මේ තුල ලොකු නුවණක් භාවනාමය නුවණක් අපේ ජීවිතයට ඇති වෙන්න ඕනේ. වචන ටිකකින් එහාට ගියපු දර්ශනාත්මක පැතිකඩකින් භාවනාවක් බවට ওই වචන දෙක තුල මුළු විදර්ශනා භාවනාවම අද අපේ මට්ටමින් අපිට හසු වෙලා තියෙන්න ඕනේ. හොඳයි. අපි මේ වෙලාවේදී අද දවසේ දේශනාව අවසන් කරමු. අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරාදිය පවත්වාගෙන වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගත්තේ. මේ සියලු කුසලය අපි මේ මොහොතේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු.